समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मत्सविन कालो अयं बदन्ता ධම්මත්සවන කාලෝ අයං බදන්තා ධම්මත්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිසම ධර්ම දේශනාමය පින්කමෙහි දායකත්වයේ සිදු කරනවා ප්‍රදීප් ජයසූරිය මහත්මා විසින් මිය පරලොව යන්නට යෙදුනා වූ ක්‍රිසාන්ත මහත්මයාට පින් අනුමෝදන් කිරීම මූලික අරමුණු කරගෙන වගේම ප්‍රදීප් ජයසූරිය මහත්මාගේ මිය පරලොව යන්නට යෙදුණු සතර වර්ගයේ සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් සියලු සත්වයන්ට ධර්ම අවබෝධයේ පිණිසත් ධර්ම දේශනාමය පින්කමට දායකත්වය දරමින් සහ සම්බන්ධ වෙනවා. අපිට ධර්ම අවබෝධය කියලා කිව්වම අපි ජීවිතේ තමන්ගේ කටයුතු කරන අතරතුර තමන් ජීවිතේ එදිනදා ජීවත් වෙන පරිසරය තුල ධර්මය කුමද්ද යන්න යථාර්ථයක් බවට පත් කරගන්නට උපකාර වන විදිහට ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි බොහෝ වෙලාවට ධර්මයේ විදිහට ජීවිතේට අලුත් යමක් ගන්නටයි උත්සාහවන්ත වෙන්නේ. එහෙම නැත්නම් අපි හිතනවා මේ ධර්මයේ කියන්නේ කුමක් හෝ දැනුම් පද්ධතියකින් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න තියෙන යම් අධ්‍යාපන ක්‍රමයක්. එහෙම නැත්නම් යම් කුමක් හෝ ජීවිතයට දැනගන්න තියෙන වචන වලින් පාඩම් කරලා ඉගෙනගෙන න්‍යායක් ගොඩනගා ගන්නට තියෙන ක්‍රමයක් කියලා. කොටින්ම කිව්වොත් අපිට අද වෙනකොට ධර්මය පිළිබඳව යම් යම් උපාධි ගන්න පුළුවන්. අපිට ආචාර්යකම් ගන්නට පුළුවන්. මෙවැනි දේවල් අපිට අද තියෙනවා දකින්නට. අපිට යම් පට්ටමක් විදියට, නම්බු නාමයක් විදියට, තනතුරක් විදියට ලබා ගන්න ක්‍රමවේද තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන ප්‍රායෝගිකවම බුදුදහම කියලා කියන්නේ අපි ජීවිතේ හතර ඉරියව් පවත්වනකොට අපි ඉඳගෙන ඉන්න පුළුවන්, සිටගෙන ඉන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, හාන්සි වෙලා සැතපෙන ඉරියව්වක ඉන්න පුළුවන්. මේ සතර ඉරියව්ව තුළම තමන්ගේ ජීවිතේ හැඟීම් දැනීම් සිද්ධ කරනකොට ඒ සියලු හැඟීම් දැනීම් තුළ පවතින යථාර්ථවාදීත්වය අවබෝධයෙන් දැකීමයි ධර්මයස පහළ කර ගැනීම කියලා කියන්නේ. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ ධර්මානුකූල වචන අරගෙන අපිට විස්තර වශයෙන් විග්‍රහ කළා පෙන්වලා දීලා තියෙන්නේ
සතර ඉරියව්වේ අපේ ජීවිත තුළ පැවැත්ම කුමක්ද කියලා වටහා ගන්නට අවබෝධ කරගන්නට මාර්ගය. ඒ මාර්ගය තමයි අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ විදියට හඳුන්වන්නේ. චතුරාර්ය සත්‍ය විදියට හඳුන්වන්නේ. පටිච්ච සමුප්පාදයේ විදියට හඳුන්වන්නේ. එතකොට මෙවැනි ගැඹුරු නුහුරු නුපුරුදු වචන තමන්ගේ ජීවිතේ කටපාඩමින් දැනුමක් විදිහට තබා ගැනීමට වඩා ඒ වචන වලින් අර්ථවත් කළේ කුමක්ද යන්න පිළිබඳව අවබෝධයෙන් යුක්තව ජීවිත අවබෝධයෙන් ජීවිත තුළ කටයුතු කිරීමයි මනාකොට වැදගත්ම කාරණාව බවට පත් වෙනවා. අපි මෙහෙම හිතමුකෝ. අපි බොහෝ විට අද වර්තමානය දිහා ගත්තට පස්සේ අපිට තියෙනවා බෞද්ධ වශයෙන් නිපදුනාට පස්සේ බෞද්ධ සංස්කෘතියක්. ඒ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ අපි ඉගෙනගත්ත දැනගත්ත දැනුම් සම්භාරයක් අපේ ජීවිත තුළ තියෙනවා. එතකොට ඒ සංස්කෘතිය අපේ ප්‍රදේශය අනුව අපි හැදුණු වැඩුණු පරිසරය අනුව අපි අසුරු කරපු ඥාතීන් හිත මිත්‍රාදීන් අනුව ඒ සංස්කෘතික ගුණාංග ටිකේ වෙනස්කම් දකින්නට පුළුවන්කම් තියෙනවා. නමුත් අපි හොඳ ආකාරවම තේරුම් ගත යුතුයි යම් කිසි කෙනෙක් මේ බුදුදහම පිළිබඳව අවබෝධයටපත් වුණොත් එතකොට අපි බුදුදහම කියලා නාමික වශයෙන් නම් කරගත්තට අපි තේරුම් ගන්නට වෙනවා මේක බෞද්ධ වුණු පිරිසකට විතරක් අදාළ වෙන යථාර්ථයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට තනියෙන් ග්‍රහණය කරගත නොහැකි අවබෝධයට පත්විය නොහැකි සත්වයා යන තැන පවතින ලෝකයේ යන තැන පවතින යථාර්ථයයි පෙන්වා වදාළේ. ඒ නිසා අපි බුදුබණ බුදුදහම කියනවා මිසක මේ ධර්ම න්‍යාය කියන එක කිසිම කෙනෙකුගේ නමින් අපිට අර්ථකථනය කරන්න බෑ. ධර්මයේ කිසිවෙකුට අයිති නෑ. ඒ ධර්ම ගරුත්වය ශාස්ත්‍ර ගරුත්වය වෙනුවෙන් අපි ඒ බුද්ධ දේශනාව එය බුදු දහම විදිහට අපි නම් කරනවා. ඒක අන්තවාදීත්වයක් නෙවෙයි. ඒක අපේ සද්ධා ගෞරවය පෙරදරි කරගත් කාරණාවක්. ඕනම සත්වයකට ලෝකයේ තුල යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිසයි මේ දහම් න්‍යාය උපකාර වෙන්නේ. අපි ගත්තොතින් අපේ ජීවිතය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. කුමන හෝ ප්‍රශ්නාර්ථයක් තියාගෙන ඒ ප්‍රශ්නාර්ථයට විසඳුමක් සෙවීමයි ජීවිතය කියලා කියන්නේ. අපි ජීවිතය තුළ නිතින්ම කරන්නේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනවා වාගේ මුළු ජීවිත කාලය පුරාම ප්‍රශ්නයකට උත්තරයක් සොයනවා. ඒ උත්තරේ පට බඳිනවා. නමුත් ඒ ප්‍රශ්න පත්‍රයේ කෙරවලක් නිමාවක් නැති ප්‍රශ්න කන්දරාවක් තියෙනවා. මේ සියලු ප්‍රශ්න කන්දරාවේ නිමාව දකින්නට සියලුම ප්‍රශ්නයන්ට පොදු වූ උත්තරයක් තිබුණොත්
සියලුම ප්‍රශ්නයන් විසඳෙන විදිය උත්තරයක් තිබුණොත් අපි එකින් එකට මේ ජීවිත ගමනේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්නට උවමනා නැහැ. අන්න ඒ වගේ ලෝක යථාර්ථයක් විදිහටම එහෙම නැත්නම් ලෝක යථාර්ථය අග මැද මුල මැද අග පිරිසිදුවම නැවත කිසිම ආකාරයක තර්කයකින් වෙනස් කළ නොහැකි විදිහට නැවත කිසිම දෘෂ්ටියකින් නොවෙනස් වෙන විදිහට අවබෝධයට පත්වීමයි දහම් මඟ කියලා කියන්නේ. එය අපිට විවිධාකාරයෙන් හඳුන්වන්න පුළුවන්. විශ්වයේ පණිවිඩය, විශ්වයේ ස්වභාවය, ලෝකයේ ස්වභාවය, ලෝක ධර්මතාවය, ලෝක න්‍යාය විදිහට අපිට ඕන වචනයකින් හඳුන්වන්න පුළුවන්. එහෙමනම් අපි බලමු අපිට ලෝකයේ ග්‍රහණය වෙන්නේ කොයි විදිහටද කියලා. අපිට ලෝකයේ ග්‍රහණය වෙන ක්‍රමවේදය දිහා අපි හැරිලා බැලුවොත් අපිට සාමාන්‍ය විවහාරිකව කියන්නට පුළුවන් අපි ලෝකයේ දිහා දකින්නකොට එහෙම නැත්නම් රූප දකින්නකොට ශබ්ද අහනකොට ගන්ධ විඳිනකොට රසයන් විඳිනකොට ස්පර්ශයන් විඳිනකොට සිතුවිලි දැනගන්නකොට ඒ ඔස්සේ තමයි අපි ලෝකයේ පිළිබඳව සියලු දැනීම් හැඟීම් සියල්ල ඇති කරගන්නේ. එහෙනම් අපිට තේරෙනවා අපි දකින්න අහන්න විඳින දේ ඔස්සේ තමයි අපි දැනගැනීම් ටික ජීවිතයට එකතු කරගෙන තියෙන්නේ. ඒ දැනගත්තා වූ දේවල් සමග තමයි අපි ජීවිතේ නිතින්ම තීරණ ගන්නේ අපි ජීවිතේ පිළිබඳව යම් යම් මතවාදයන් හෝ යම් දෘෂ්ටි හෝ යම් නිගමන හෝ ගොඩනගා ගන්න. එතකොට අපි තේරුම් ගන්නට වෙනවා අපි ජීවිතයේ පිළිබඳ දැනගෙන තියෙන්නේ පෙනීම ඇසුරු කරගෙන, ඇහිීම ඇසුරු කරගෙන, දැනීම ඇසුරු කරගෙන, දැනගැනීම ඇසුරු කරගෙන. මේක බෞද්ධයාට පමණක් පොදු දෙයක් නොවේ කියලා අපිට හොඳටම වැටහෙනවා. සෑම සත්වයක්ම ජීවිතය තුළ ජීවිතේ විඳිනවා කිව්වත්, ජීවත් වෙනවා කිව්වත්, ඉගෙන ගන්නවා කිව්වත්, දැනගන්නවා කිව්වත්, අවබෝධ කරගන්නවා කිව්වත් මේ සියල්ල කරගන්නට වෙන්නේ පෙනෙන්න, ඇහෙන්න, දැනෙන්න, දැනගන්න ටිකත් එක්කලා. පෙනීමෙන් තොර වූ, ඇහිීමෙන් තොර වූ, දැනීමෙන් තොර වූ, දැනගැනීමෙන් තොර වූ ජීවිත අත්දැකීමක් තියෙන්නට පුළුවන් කමක් නැහැ. ජීවිතේ ප්‍රගුණ කළා කියන, දැනගත්තා කියන, අවබෝධ කළා කියන, දන්නවා කියන සියලු දේ අපි ග්‍රහණය කරගෙන තිබෙන්නේ පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න ටිකත් එක්ක. ඕක තමයි ඇත්ත. ඒ අතහාරතේ කාටත් පොදුයි. ඒ අතහාරතය කෙනාගෙන් කෙනාට පොදු නොවේ කියලා කියන්නට බෑ. නමුත් අපිට මෙතන පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා.
පෙනීම ඔස්සේ, ඇහිීම ඔස්සේ, දැනීම ඔස්සේ, දැනගැනීම ඔස්සේ ලෝකයේ පිළිබඳව තීන්දුව తీරන, එහෙම නැත්නම් ලෝකයේ පිළිබඳව හැඟීම් දැනීම් ඇති කරගත්තට අපිට පේනවා මේ හැඟීම් දැනීම් පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට නානාත්වයක් තියෙනවා. දරාගෙන තිබෙන්නේ නානාත්ව සංඥාවලින්. දැනෙන්නේ විවිධාකාරයෙන්. ගොඩනගාගන්නේ විවිධාකාරයෙන්. එකම තැනක ජීවත් වුණත්, එකම පරිසරයක ජීවත් වුණත්, එකම සමාජ අත්දැකීම් ටික ලැබුණත් ඒ ජීවත් වෙන ඒ ලබන අත්දැකීම් ටික කෙනාගෙන් කෙනාට ග්‍රහණය වෙලා තිබෙන ආකාරය අපි නානාත්වයක් දකිනවා. වෙනසක් දකිනවා. දරන අදහස්වල, දකින දැක්මේ, දරන මතවාදයන්හි අපිට නානාත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඔන්න ඔය සියලු නානාත්ව සංඥාවන්ට පොදු විච්ච එක දැක්මක් තියෙනවා නම් අපි හිතමු මේ සියලු නානාත්ව සංඥා දාන්න පුළුවන් එක ප්‍රධාන කුලකයක් තියෙනවා නම් අපි හිතමු මේ නානාත්ව සංඥා කියලා කියන්නේ උපකුලක ටිකක් කියලා. එතකොට මේ උපකුලක සියල්ලම දාන්න පුළුවන් පොදු කුලකයක් තියෙනවා නම් අපිට පොදුවේ පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ නානාත්ව සංඥා කොයි විදිහට පහළ වුණා. නානාත්ව ආකාරයේ නානා ප්‍රකාර දැක්මවල වල හිටියත් ඒ සියල්ලටම පොදු විච්ච යථාර්ථයක් තියෙනවා නම් අන්නේ යථාර්ථය තමයි ධර්මය කියලා කියන්නේ. දහම කියලා කියන්නේ. සත්‍ය කියලා කියන්නේ. එතකොට ඒ සත්‍ය තුල පවතින විශේෂත්වය තමයි කිසිම නානාත්ව සංඥාවකින් කුමන හෝ විදියකට කිසියම් හෝ ආකාරයකින් අර පොදු ධර්මතාවය ඉක්මවන්නට බෑ. ඒක තමයි විශේෂත්වය. එනම් බුදු දහම කියන්නේ සියලු දෘෂ්ටීන්ට පොදු යථාර්ථය. සියලු දැක්මවල වලට පොදු යථාර්ථය. ඒ කියන්නේ පෙනීම කියන කාරණාව ගත්තොත් පෙනීම තුල নানা ප්‍රකාර සංඥාවන්ට සත්වයා පත් වුණාට අපි නියමාකාරයෙන් පෙනීම ගැන අවබෝධ කරගත්තොත් ඒ පෙනීම තුල තියෙන নানা ප්‍රකාර නානාත්ව සියල්ලටම පොදු යථාර්ථය පේන්න පටන් ගන්නවා. ඇහිීමටත් එහෙමයි. දැනීමටත් එහෙමයි. දැන ගැනීමටත් එහෙමයි. එහෙමනම් අපිට සරල අදහසක් ගන්නට පුළුවන් බුදුදහම කියලා කියන්නේ පෙනීම, ඇහිීම, දැනීම, දැන ගැනීම පිළිබඳ පොදු යථාර්ථය පිළිබඳව සිද්ධ කරන අවබෝධයක්. එහෙමනම් ඒකට තව විදිහකට කියන්න පුළුවන් සමස්ත ජීවිත අත්දැකීමම තුල පවතින යථාර්ථය අවබෝධයටපත් කිරීම. මෙහෙම හිතමු කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක යථාර්ථය නෙවෙයි ඒක දෘෂ්ටියක් වෙන්න බැරිද තවත් කියලා. එහෙම තවත් දෘෂ්ටියක් නොවෙන්නට හේතුව තමයි
100ක් නෙවෙයි ලක්ෂයක් නෙවෙයි කෝටියක් නෙවෙයි ප්‍රකෝටි ගණනින් අපි ගත්තොත් සියලු ලෝක සියලු සත්වයන්ට යම් දැක්මක් ඇතනම් පෙනීම ඇසුරු කරගෙන ඇහිීම ඇසුරු කරගෙන දැනීම ඇසුරු කරගෙන දැන ගැනීම ඇසුරු කරගෙන ඔතනින් එහාට දැක්මක් එන්න බෑ. ඒත් පවතිනා වූ සියලුම දැක්මවල වෙන්වෙන් කරලා අපි බැලුවොත් ඒ සියල්ලම තුල පවතින යථාර්ථය දකින්නට පුළුවන් විදිහේ පොදු යථාර්ථයක් තමයි බුදුදහම කියලා කියන්නේ. ඒ බුදුදහමේ අවබෝධය තුළින් අර සියලු දෘෂ්ටීන් ප්‍රහීන කරන්න පුළුවන්. ඒ සියලු දෘෂ්ටීන්ට පොදු විච්ච යථාර්ථය අවබෝධ වෙනකොට තමයි තේරෙන්නේ මේ নানা ප්‍රකාර දෘෂ්ටි ජාලයක ඉඳලා තියෙන්නේ. මේ නානාත් වූ වැරදි සංඥා අවබෝධයක ඉඳලා තියෙන්නේ. මේ පුදුමාකාර මුලාවකනේ ඉඳලා තියෙන්නේ කියන එක අවබෝධයටපත් වෙන්නේ අර දෘෂ්ටිගතයන්ගේ ප්‍රහීන වීම සිද්ධ කරන අවබෝධයටපත් වීමෙන්. මේකයි විශ්ව දහම කියලා කියන්නේ. ලෝක දහම කියලා කියන්නේ. ලෝක යථාර්ථය කියලා කියන්නේ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ලෝකයේ පිළිබඳව භෞතිකවාදීමය අදහස් ඉදිරිපත් කරපු ඇත්තෝ ඉන්නවා. ආධ්‍යාත්මික වශයෙන් අදහස් ඉදිරිපත් කරපු ඇත්තෝ ඉන්නවා. විවිධාකාර විදියට ලෝකයේ ස්වභාවයන් පිළිබඳව යම් යම් දේවල් පිළිබඳව යම් යම් තැන් පිළිබඳව ගවේෂණය කරමින් ඒ පිළිබඳ අර්ථකථන දෙමින් පැහැදිලි කරමින් ලෝකයේ පිළිබඳ නොඑක ආකාරයේ විග්‍රහ කිරීම සිද්ධ කරපු ඇත්තෝ ඉන්නවා. එවැනි දර්ශන මතවාද ලෝකයේ තුල පවතිනවා. හරි. ඒකයි මම ප්‍රකාශ කළේ. ඒ කුමන ආකාරයක දර්ශනයක් තිබුණත් මතයක් තිබුණත් දෘෂ්ටියක් නිගමනයක් උපකල්පනයක් තිබුණත් ඒ සියල්ලටම පොදු යථාර්ථයකුයි විශ්ව යථාර්ථයයි දහම තුල විග්‍රහ කරන්නේ. ඔබ ඔය සියලු නිගමන ගවේෂණවල ප්‍රතිඵල අධ්‍යයනය කරන්නේ අත්දකින්නේ මතවාද දරන්නේ පරිේෂණ කරන්නේ ගවේෂණ කරන්නේ න්‍යායාත්මක දේවල් සොයාගන්නේ කරුණු ඉදිරිපත් කරන්නේ පරිේෂණ වලින් ඔප්පු කරගන්නේ ඒ පරිේෂණ කරලා නිරීක්ෂණ කරලා නිගමන තුල පිහිටන්නේ මේ සියල්ල ඔබට කරන්න වෙන්නේ පොදු කාරණයක් මැත්තේ. මොකද්ද පොදු කාරණය? පෙනීම ඇසුරු කරගෙනමයි ඇහිීම ඇසුරු කරගෙනමයි දැනීම ඇසුරු කරගෙනමයි දැන ගැනීම ඇසුරු කරගෙනමයි. පෙනීම තුල පවතිනව දෝෂයක්. ඒ දෝෂය නිවර්දි කරලා යථාර්ථයට පත් කිරීමයි ධර්ම ඇස විවර කර ගැනීම කියලා කියන්නේ. ඇහිීම තුල පවතිනවා නොදන්නාකම දෝෂයක්. ඒ නොදන්නාකම දැනගෙන ඒ දෝෂය නිවර්දි කර ගැනීමයි ධර්මය කියලා කියන්නේ. දැනීම තුල පවතින දෝෂයක් වැරදි අවබෝධයක්.
ඒ නිවර්දි කරගෙන දෝෂය මගහරවා ගැනීමමයි ධර්මය කියලා කියන්නේ. දැන ගැනීම තුළ තියෙනවා දෝෂයක්. ඒ දෝෂය නිවර්දිව අවබෝධයට පත්වීමමයි ධර්මය කියලා කියන්නේ. මේ පෙනීම තුළ තියෙන දෝෂයේ ස්වභාවයට අනුකූලවයි නානාත්ව සංඥාවන් දරන්නේ. දෝෂය නිවර්ද වුණාට පස්සේ නානාත්වාකාරයෙන් අර්ථ නිරූපණය කර ගැනීම, අර්ථ දක්වා ගැනීම, නානාත්ව සංඥාවන්ෙන් ග්‍රහණය කර ගැනීම සියල්ල නිවර්දි භාවයට පත් වෙනවා. එහෙමනම් ධර්ම යථාර්ථය කියලා කියන්නේම පෙනීමේ යථාර්ථයට, ඇහිීමේ යථාර්ථයට, දැනීමේ යථාර්ථයට, දැන ගැනීමේ යථාර්ථයට. අපි බොහෝ වෙලාවට පෙනීමේ යථාර්ථය හොයන්නට උත්සාහවන්ත වෙන්නේ පෙනිච්ච දෙයක් ඇසුරු කරගෙන. ඇහිීමේ යථාර්ථය අපි හොයන්නට උත්සාහවන්ත වෙන්නේ ඇහිච්ච දෙයක් උපයෝගී කරගෙන. දැනීමේ යථාර්ථය හොයන්නට උත්සාහවන්ත වෙන්නේ දැනිච්ච දෙයක් ඇසුරු කරගෙන. දැනගැනීමේ යථාර්ථය හොයන්නට උත්සාහවන්ත වෙන්නේ මොකද්ද? දැනගත්ත දෙයක් මත පිහිටලා ඒක උපයෝගී කරගෙන. එහෙනම් ඔන්න කල්පනා කරලා බලන්න, ලෝකය තුල පවතින සියලු නිරීක්ෂණ පවතින්නේ, සියලු පරිේෂණ පවතින්නේ, සියලු අත්දැකීම් පවතින්නේ, සියලු දැනගැනීම් පවතින්නේ පෙනිච්ච දෙයක් මත පදනම් වෙලා, ඇහිච්ච දෙයක් මත පදනම් වෙලා, දැනිච්ච දෙයක් මත පදනම් වෙලා, දැනගත් දෙයක් මත පදනම් වෙලා. නමුත් බුදුදහම තුල පවතින, බුදුදහමේ පෙන්නන යථාර්ථය නම් පෙනිච්ච දෙයක් මත පදනම්ව ගන්න තීරණයක් නෙවෙයි. ඇහිච්ච දෙයක් මත පදනම්ව ගන්න තීරණයක් නෙවෙයි. දැනිච්ච දෙයක් මත පදනම්ව ගන්න තීරණයක් නෙවෙයි. දැනගත් දෙයක් මත පදනම් වෙලා ගන්න තීරණයක් නෙවෙයි. මුලින්ම අපිට එහෙමනම් මෙතනදී වෙන් කරගන්න වෙනවා පෙනීම සහ පෙනිච්ච දෙය කියන එක. ඇහිීම සහ ඇහිච්ච දෙය කියන එක. දැනීම සහ දැනිච්ච දෙය කියන එක. දැන ගැනීම සහ දැනගත්ත දෙය කියන එක. දැන් උපමාවට ගමුකෝ. පෙනිච්ච දේ තමයි වටාපත. නමුත් පෙනීම තුලින් තමයි මොකක්ද කලේ? පෙනිච්ච දේ පිළිබඳව අර්ථකථනය කරගත්ත. තේරුණාද? එහෙනම් පෙනීම තුල පවතින, පෙනීම තුලින් අර්ථකථනය කරගත්තේ මොකද්ද? පෙනිච්ච දේ. එහෙනම් අපිට තේරෙනවා පෙනිච්ච දෙයක් පිළිබඳව, යමක් පිළිබඳව නිතරම අර්ථ දක්වා ගන්නවා නම් දක්වා ගන්නට වෙන්නේ මොකක් ඇසුරු කරගෙනද? පෙනීම ඇසුරු කරගෙන. ඇහිච්ච දෙයක් පිළිබඳව, ඇහිච්ච යමක් පිළිබඳව අර්ථකථනය කරගන්නවා නම් කරගන්නට වෙන්නේ කොහොමද? ඇහිම ඇසුරු කරගෙන. ඇහිම ඇසුරු කරගෙන.
දැනිච්ච දෙයක් හෝ දැනිච්ච යමක් පිළිබඳව අර්ථකථනය කරගන්නව නම් කරගන්න වෙන්නේ දැනීම ඇසුරු කරගෙන. දැනිච්ච දෙයක් හෝ දැනිච්ච යමක් පිළිබඳව අර්ථකථනය කරගන්නව නම් කරන්න වෙන්නේ මොකක් ඇසුරු කරගෙනද? දැනීම ඇසුරු කරගෙන. ඔන්න ඕකේ පවතින ප්‍රධාන වෙනස්කම. එනම් පෙනීම තුලින් සිද්ධ කරගන්නා වූ අර්ථකථනයන් තුල අපිට පේනවද නැද්ද නානාත්ව අර්ථකථනයක්? පෙනීම කියන කාරණාව මත පදනම් වෙලා අපි යමක් දෙයක් පිළිබඳව කරගන්නා වූ අර්ථකථනයන්හි අපිට නානාත්ව බවක් පේනවනේ. විපරීත බවක් පේනවා. ඒ තුළ මත ගැටුම් තියෙනවා, මතභේද තියෙනවානේ. විශ්වාස කිරීම අවිශ්වාස කිරීම තියෙනවා. වැරදි සහගතයයි පිළිගැනීම, නිවැරදි සහගතයයි පිළිගැනීම තියෙනවා. ඔන්න එන අපිට යමක් පේනවා තර්කානුකූලව බැලුවම. මොකද්ද පේන්නේ? පෙනීම පිළිබඳව මොකද්ද? පෙනීම පිළිබඳව නානාත්ව බවක් නැහැ. මතවාද නැහැ. තර්ක නැහැ. නිගමන නැහැ. උපකල්පන නැහැ. නමුත් පෙනිච්ච දේ පිළිබඳ තියෙනවද නැද්ද? තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ පෙනීම පිළිබඳවත් අර්ථකථන තියෙනවානේ. ඇහැට මේ විදියට වැටිලා. හැබැයි එහෙනම් මේ ඇහැට මේ විදියට ආලෝකය ඇවිල්ලා උඩුකුර ප්‍රතිබිම්බ යටිකුර ප්‍රතිබිම්බයක් හැදිලා ඒක උඩුකුරු කරලා මොලෙන් හඳුන ගන්නෝ. ඔය තියෙන්නේ පෙනීම පිළිබඳව අර්ථකථන කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් හොඳටම බලන්න ඒ පෙනීම පිළිබඳව ඔබ අර්ථකථන කරගන්නේ පෙනිච්ච දෙයක් ඇසුරු කරගෙනද නැද්ද? පෙනිච්ච දෙයක් ඇසුරු කරගෙන. දැන් ඔබ කියනවා මේ ඇහැ කියලා. ඇහැ කියන්නේ පෙනීමටද පෙනිච්ච දෙයකටද? ඇහැ කියලා අර්ථ දක්වගෙන ඇහි බබා ඇහි තියෙන සියලු කොටස් වශයෙන් වර්ගීකරණය කරලා වෙන් කරන්නේ පෙනිච්ච දෙයක්ද නැද්ද? වෙන් කරන්නේ. වෙන් කරනවා නම්, විස්තර කරනවා නම්, බෙදනවා නම් ඒ කරන්නේ පෙනිච්ච දෙයක් පිළිබඳවමද නැද්ද? පෙනිච්ච දෙයක් පිළිබඳව. එහෙනම් බලන්නකෝ. අපි පෙනීම පිළිබඳව අර්ථකථනය කරගන්නට පවා යන්නේ පෙනිච්ච දෙයක් මත පදනම් වෙලා. එහෙනම් පෙනිච්ච දෙයක් මත පදනම් වෙලා කරගන්න අර්ථකථන එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. කෙනෙකුගේ අර්ථකථනය තව කෙනෙකුගේ අර්ථකථනයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒක පොදුවේ පිළිගන්න යම් පිරිසක් ඉන්න පුළුවන්, පිළි නොගන්න පිරිසක් ඉන්නට පුළුවන්. ඇහිමත් එහෙමයි. ඇහිච්ච දේ මත පදනම් වෙලා ඒක ඇහුනේ කොහොමද කියලා හොයන්නේ. පෙනිච්ච දේ මත පදනම් වෙලා ඒක පෙනුනේ කොහොමද කියලා හොයන්නේ. නේද? දැනිච්ච දේ මත පදනම් වෙලා ඒක දැනුනේ කොහොමද කියලායි හොයන්නේ. මෙන්න මෙවැනි සෙවීමක් ලෝකෙ තුල පවතිනවා. ඒ සොයා ගැනීම තුල නානාත්ව භවක් අපිට පෙනෙන්නට පවතිනවා. එහි අපිට දරා ගැනීම තියෙනවා, නොදරා ගැනීම තියෙනවා, හරි වැරදි ભેද තියෙනවානේ. යම් පිරිසක් පිළිගන්නවා, යම් පිරිසක් ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මෙවැනි ස්වභාවයක් තියෙනවා. නමුත් බුදුදහමේ මේ ගවේෂණය පවතින්නේ පෙනිච්ච දෙයක් මත පදනම් වෙලා නෙවෙයි. ඒකයි විශේෂත්වය. ඇහිච්ච දෙයක් මත පදනම් වෙලා නෙවෙයි. ඒකයි විශේෂත්වය. දැනිච්ච දෙයක් මත පදනම් වෙලා නෙවෙයි. ඒකමයි විශේෂත්වය.
දැනගත්තා වූ දෙයක් මත පදනම් වෙලා නෙවෙයි. ඒකමයි විශේෂත්වය. ඔන්න එහෙමනම් අපි කල්පනා කරන්න වෙනවා. පෙනීමට කිසිම ආකාරයකින් අර්ථකථනයක් දෙන්න බෑ ලෝකයට. ඇයි? පෙනීමට අර්ථකථනයක් දෙන්න බැරි. පෙනීමට අර්ථකථන දීලා තියෙන දිහා බැලුවම නිතරම දීලා තියෙන්නේ පෙනිච්ච දෙයක් මත පදනම් වෙලා. ඔන්න ඕකයි ලෝකේ ස්වභාවය. ලෝකෝත්තරයි කියන ධර්ම මාර්ගයට ලෝක අර්ථකථනයන් ලබා දිය නොහැකි. ලෝක අර්ථකථනයන් ලබා දිය නොහැකි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපිට ලෝකය අවබෝධ කරන්නට මාර්ගයයි පෙන්වන්නේ. ලෝකයේ අතරමං වෙන්නට මාර්ගය නොවේ පෙන්වන්නේ. ලෝකය අවබෝධ කරන්න. ඒකෙ මොකක්ද? පෙනිච්ච දේ මත පදනම් වලා කරන තර්ක විතර්කයන්ගෙන් පළක් නැති බව දැකලා ඒ තර්ක විතර්කයන් ඉක්මවා ගොසින් පෙනීම තුලින් දැනගත් පෙනිච්ච දෙහි පොදු යථාර්ථය පෙන්නනවා. පෙනිච්ච දේ පිළිබඳව තර්ක මතවාද දෘෂ්ටි වලින් තොරව පෙනිච්ච දේ යම් බුදු ආකාරයක්ද ඒ ආකාරයෙන්ම හි යථාර්ථය පෙන්වා දානවා. මේකයි විශේෂත්වය. අපිට ලෝකය කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ විදිහට පෙන්වන්නේ කොහොමද? ඒ ලෝකයේ පිළිබඳ අපිට තියෙනවා දැනගත්ත මට්ටම්නේ. ඒ දැනගත්ත මට්ටම් වලට අපි කියනවා ඥානාති විඥානාති. අපි ලෝකයේ පිළිබඳ නිතර අපිට සාමාන්‍ය ජීවිතයේ දැනෙන සියල්ල ඥානයි. ඒ දැනෙන දෙයක් ඔස්සේ විශේෂයෙන් හොයා යනවා නම් බෙදා බලනවා නම් නිරීක්ෂණ නිගමන කර බලනවා නම් පරිේෂණ පවත්වනවා නම් ඒකට කියනවා විඥානාති. විශේෂයෙන් සිද්ධ කරන දැන ගැනීම. ඔය දැන ගැනීම දෙකම ලෝකයේ මුලාසහගත දැන ගැනීම දෙකක්. නමුත් ප්‍රඥා ගෝචර යථාර්ථවාදී දැන ගැනීමට කියනවා පජානාති. ඒකට කියනවා නමක් පජානාති. එහෙමනම් මේ ලෝකයේ පිළිබඳ අපි පජානාති වෙන්න ඕන. ප්‍රඥාවෙන් දකින්න ඕන. ලෝකංච පජානාති ලෝක සමුදයංච පජානාති ලෝක නිරෝධංච පජානාති ලෝක නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. ලෝකයේ කුමද්ද යන්න ප්‍රඥාවෙන් දැනගත යුතුයි. ලෝකයේ හට ගැනීම කුමද්ද යන්න ප්‍රඥාවෙන් දැනගත යුතුයි. ලෝකේ නොහට ගැනීම යන්න කුමද්ද යන්න ප්‍රඥාවෙන් දැනගත යුතුයි. ලෝකේ නොහට ගැනීමට ඇති ප්‍රතිපදාව කුමද්ද යන්න ප්‍රඥාවෙන් දැනගත යුතුයි. මොකක්ද එහෙමනම් ලෝකේ කියලා කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්නනවා. ලෝකේ කියලා කියන්නේ මහණෙනි පංච උපාදානස්කන්ධයටයි. මොකද්ද? ලෝකය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටයි. එතකොට යම් කෙනෙකුට මේක ගැඹුරුයි කියලා හිතෙන්න පුළුවන් ඒ වචනය පාවිච්චි නොකර අපිට බැරිද මේක අර්ථකථනය කරගන්න කියලා. නෑ මම මේක මතක් කරන්නේ මේක බුද්ධ වචනයක් කියලා ඔබට පෙන්වන්නට. නැත්තම් එහෙම
ඒ වචන ආකාරයෙන්ම දැනගන්න ඕනේ. මම මුලින් විස්තර කරපු ටික මම දැන් මෙතනට ගලපලා පෙන්වන්නටයි හදන්නේ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. අර අපි දැන් කතා කළේ මෙච්චර වෙලා පෙනීම සිද්ධ වෙන විදිය. ඇහිම සිද්ධ වෙන විදිය. දැනීම සිද්ධ වෙන විදිය. දැන ගැනීම සිද්ධ වෙන විදිය. අපිට මේ පෙනීම, ඇහිම, දැනීම, දැනගැනීම සිද්ධ වෙන විදිහ තුල සම්මා දිට්ඨිය එව නැත්තම් යථාර්ථය මොකද්ද කියලා දකින්න නුවණ පිහිටලා නැහැ. ඒ නුවණ වහලා තියෙනවා අපෙන් අඥානවන්තකමකින්. ඥානවන්තකම නැතිකම නිසා. මොකද්ද අඥානවන්තකම? ඒකට අපි කිව්වොත් කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා කියන මෙන්න මේ දස සංයෝජන පටලයකින් මේ ඇත්ත යථාර්ථයේ තෝරා ගැනීම වැහිලා තියෙනවා. මොකද ඇත්ත යථාර්ථයේ තෝරා ගැනීම වැහිලා තියෙනවා. ඒකට අපි කියන සංයෝජන ධර්ම. දැන් අපි කල්පනා කරලා බලමු මේ භාග්‍යවතුන් වහන්සේ අපිට වෙන 아무තු දෙයක් නෙවෙයි පංච උපාදානස්කන්ධයේ විදිහට කිව්වේ. නේද? ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගැනීම ලෝකය අවබෝධ කර ගැනීම. ලෝකය අවබෝධ කර ගැනීම කියලා කියන්නේ සත්‍ය අවබෝධ කර ගැනීම. ලෝකය අවබෝධ කර ගැනීම කියන්නේ සත්‍ය අවබෝධ කර ගැනීම. ලෝකයේ විදිහට අපිට පෙන්වුවේ එහෙමනම් රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය. බලන්නකො අපි ලෝකයේ පැත්තෙන් ගත්තම රූපයේ විදිහට අපිට හම් වෙන්නේ මොකද්ද? පෙනිච්ච දෙය. පෙනිච්ච යමක්. පෙනිච්ච දෙයක් යමක් තමයි අපිට හම් වෙන්නේ මොකක් විදිහටද? රූපය. ඇහිච්ච දෙය, ඇහිච්ච යමක්. දැනිච්ච දෙය, දැනිච්ච යමක්. දැනගත්ත දෙය, දැනගත්ත යමක්. ඒකට අපි කියනවා වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප. පොට්ටබ්බ රූප, ධම්ම රූප. එහෙනම් ඔන්න අපි තේරුම් ගත්තා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ රූපය විදිහට අපිට හම් වෙන්නේ මොකද්ද? පෙනිච්ච දෙයක් හෝ යමක්, ඇහිච්ච දෙයක් හෝ යමක්, දැනිච්ච දෙයක් හෝ යමක්, දැනගත්ත දෙයක් හෝ යමක්. අන්න හරි. ඊළඟට වේදනාව විදිහට හම් වෙන්නේ මොකද්ද? ඒ පෙනිච්ච දේ, දැනිච්ච දේ පිළිබඳව ඇතිවිච්ච මොකද්ද? දැන ගැනීම. පෙනිච්ච දේ හෝ පෙනිච්ච යමක් පිළිබඳව ඇතිවිච්ච දැන ගැනීම. ඇහිච්ච දේ හෝ ඇහිච්ච යමක් පිළිබඳව ඇතිවිච්ච දැන ගැනීම. විඳීම. කොටේ විඳීම. ඊට පස්සේ අපිට පෙනුණු, ඇහුණු, දැනුණු, දැනගත්ත මොකද්ද? දෙයක් හෝ යමක් පිළිබඳව අපිට දැනිච්ච ආකාරය වේදනාව කියලා කියන්නේ. අපි ලබපු වින්දනය. තව විදිහකට කිව්වොත් පෙනිච්ච දේ සමග ලබපු වින්දනය. ඇහිච්ච දේ සමග ලබපු වින්දනය. විඳීමක් තියෙනනේ අපි පෙනිච්ච දේ විඳිනවා. ඇහිච්ච දේ විඳිනවා. දැනිච්ච දේ විඳිනවා. අන්නේ විඳපු ආකාරය අපි කියනවා වින්දේ අපි නිකන් නෙවෙයි. කොහොමද වින්දේ?
විඳපු ආකාරයක් තියෙනවා. ඒ විඳපු ආකාරය අපි නිකන් විඳින්නේ නැහැ. උස්ස පිළිබඳව, දිග පිළිබඳව, හැඩහුරුකම් පිළිබඳව, වර්ණය පිළිබඳව, ගන්ධ පිළිබඳ, රස පිළිබඳ, ස්පර්ශ ආකාරයක් පිළිබඳ මොකක් කරාද? සියලු ආකාරයන් ටික අපි එකතු කරගත්තා. ඒ විඳීමත් එක්කනේ. අපි මේ පෙනිච්ච, ඇහිච්ච, දැනිච්ච යමක් ඇද්දේ යමක් වින්දනය කරනකොට, යමක් දැනෙනකොට, දැනගන්නකොට ඒ දැනගත්තේ නිකන් නෙවෙයිනේ. වර්ණ පිළිබඳ දැන ගැනීම කරගන්නවනේ. උස පළල දිග මහත හැඩුකුරුකම්, එහි රසය, ස්පර්ශයන් ආදී කොටගත් දේ දැනගන්න. ඒකට අපි කියනවා සංඥාව. මොකද්ද? නොඑක ආකාරයේ සංඥා. ඒත් එක්කලා අපි ඒ ගන්න සංඥා ටිකත් එක්කලා අපි යමක් සකස් කරගන්නවානේ. මොකක්ද සකස් කරගන්නේ? ඒ දේ මේ ආකාරයි. ඒ දේ මෙන්න මේ විදිහයි කියලා යම් ආකාරයක් අපි ගොඩනගා ගන්නවා. ඒ ගොඩනගාගත් ආකාරයේ පිළිබඳ අපි මොකද කරන්නේ? ආවර්ජනය කරලා දැනගන්නවා. ගොඩනගාගත් ආකාර ටික පිළිබඳ ඊට පස්සේ මොකද කරන්නේ? දැනගෙන නිගමනයකට බැහැ ගන්නවා. අහවල් දේ අපි දැක්කා. ඒක මෙන්න මේ ආකාරයි. අහවල් දේ අපිට ඇහුණා. ඒක මෙන්න මේ ආකාරයි කියලා නිගමනයකට එනවනේ. අහවල් දේ දැනුණා. ඒක මෙන්න මේ ආකාරයි. අහවල් දේ දැනගත්තා. ඒක මෙන්න මේ ආකාරයි. ඒකට කියනවා අපි විඥානය. ඔන්න බලන්න පේනවා. බුදුරජාණන් වහන්සේ වෙනම කතාන්දරයක් නෙවෙයි මේ දේශනා කළේ. අපිට සාමාන්‍ය ජීවිතේ ලැබිච්ච අත්දැකීමමයි. අපිට සාමාන්‍ය ජීවිතේ ලැබිච්ච අත්දැකීමමයි. නමුත් ඔන්න බලන්න මේකේ තිබුණු වරද, මේ රූපය පිළිබඳව වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන ඒ ස්කන්ධ ධර්මතා පහ ඇසුරු කරගෙන කෙනකෙනා ගොඩනගාගෙන තිබෙන ආකාරය වෙනස්. අරගෙන තිබෙන සංඥාව වෙනස්. වින්දනය කරපු විදිහ වෙනස්. දැනගත් දෙය කෙනකෙනාගෙන් කෙනකෙනාට නානාත්ව දැනගැනීම. ඒ නිසානේ දැනගැනීමේ කැමැති අකමැතිකම් නානාත්ව වෙන්නේ. ඒ දැනගැනීමේ ප්‍රිය අප්‍රියකම් නානාත්ව වෙන්නේ. ඒ දැනගැනීම තුළ පහළ වෙන හැඟීම් නානාත්ව වෙන්නේ. ඔන්න ඔය ස්වභාවය නානාත්තයි. අපිට පෙන්වන්න බෑ නිට්ටියව ස්ථිරව මෙන්න මේකයි කියලා. ඒක නානාත්තයි නේ. ඒක හරියට අපි ලෝකාර්ථයෙන් ගත්තොත් අපිට එකක් විදිහට පින්ඩයක් විදිහට මෙන්න මේක මේ ආකාරයිම කියලා කෙනෙකුට පෙනිච්ච දේ, ඇහිච්ච දේ, දැනිච්ච දේ, දැනගත්ත දේ පිළිබඳව පොදු නිගමනයක් නැහැ. ඇයි? අපි හිතමුකෝ මුහුදු රැල්ලේ පෙන පිට කියලා. නමුත් මේ පෙන පිට පවා විඳින ආකාරය කෙනකෙනා වෙනස්ද නැද්ද? දකින ආකාරය කෙනකෙනා වෙනස්ද නැද්ද? පොදුවේ පෙන පිට කියන නම පාවිච්චි කරාට යමක් දෙයක් විදිහට ග්‍රහණය කරගත් ආකාරය නානාත්වයි. වින්දනය කරපු ආකාරය නානාත්වයි. දැකපු ආකාරය නානාත්වයි. එහෙනම් මේ දැකපු නානාත්ව ආකාර ටික පැත්තක තියලා බැලුවොත් අපිට පොදුවේ කියන්න වෙන්නේ ඒක පෙනීමක්, ඇහිමක්, දැනීමක්, දැනගැනීමක්. ඇයි?
පෙනීමෙන් තොර පෙනිච්ච දෙයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඇහිමෙන් තොර ඇහිච්ච දෙයක් පිළිබඳ කතා කරන්න පුළුවන් කමක් නැහැ. දැනීමෙන් තොර දැනිච්ච දෙයක් පිළිබඳව කතා කරන්න පුළුවන් කමක් නැහැ. දැනගැනීමෙන් තොර දැනගත්තා වූ දෙයක් පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැහැ. ඔන්න එහෙමනම් අපිට පෙනීමේ යථාර්ථය හොයන්නට වෙනවා. ඇහිීමේ යථාර්ථය හොයන්නට වෙනවා. දැනීමේ යථාර්ථය හොයන්නට වෙනවා. දැනගැනීමේ යථාර්ථය හොයන්නට වෙනවා. ඒක සොයන්නටත් උවමනා කරන්නේ පෙනිච්ච දේ මත පදනම් වනන් නෙවෙයි. ඇහිච්ච දේ මත පදනම් වනන් නෙවෙයි. දැනිච්ච දේ මත පදනම් වනම් නෙවෙයි. දැනගත්ත දේ මත පදනම් වනන් නෙවෙයි. පෙනීම මත පදනම් වෙලා. මොකද මුලින්ම පදනමක් තියෙනවා. ඇහිම මත පදනම් වෙලා, දැනීම මත පදනම් වෙලා, දැන ගැනීම මත පදනම්. එන අපිට මෙතන පොදු පොදුවේ දකින නානාත්ව දකින ටික පැත්තකට තියලානේ වෙන් වෙන් වශයෙන් දකින ටික පැත්තකට තියලා අපිට එන්න වෙනවා කොතනද? පොදුවේ පෙනීමට, පොදුවේ ඇහිීමට, පොදුවේ දැනීමට, පොදුවේ දැන ගැනීමට. නමුත් හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. අපි මේ පොදුවේ පෙනීමට, ඇහිීමට, දැනීමට, දැන ගැනීමට එන්න කිව්වම වරදවා වටහන් ගන්න ප්‍රබලතම වැරදි තැනක් තියෙනවා. ප්‍රබලතම වැරදි තැනක් තියෙනවා. මොකක්ද? පෙනීම ගැන හොයන්න කිව්වම අපි පෙනිච්ච දේ අසුරු කරගෙන හොයන්න පටන් ගන්නවා. මොකද්ද පෙනිච්ච දේ? බලන්න. ඔබට ඔබව පේනවනේ. ඔබට ඔබව හම්බුනේ පෙනිච්ච දෙයක් යමක් විදිහටද, පෙනීම විදිහටද? ඔබට ඔබව හම්බෙලා තියෙන්නේ පෙනිච්ච දෙයක් යමක් විදිහටයි. ඔබට කෙස් ටික දෙයක් නෙවෙයිද පෙනිච්ච? ලොම් දෙයක්. නිය දෙයක්. කොටස් කර කර සියල්ල බැලුවොත් ඒක පෙනිච්ච දෙයක්ද නැද්ද? පෙනිච්ච දෙයක්. එහෙනම් මේ පෙනිච්ච දේ මත පදනම් වෙලා මේ පෙනිච්ච දේ යමෙක් බවට පත් කරලා නේ, යමක් යමෙක් බවට පත් කරලා, කෙනෙක් බවට පත් කරලා, පුජ්‍යලයක් බවට පත් කරලා, ඒ පෙනිච්ච දේ මත පදනම් වෙලා, එහෙම නැත්නම් පෙනිච්ච දේ මත පදනම් වෙලා පනවා ගත්තා වූ පුජ්‍යලයා තුල පිහිටලා පුජ්‍යලයාට පෙනීම සිද්ධ වෙන විදිහ බලලා වැඩක් නැහැ. ආයෙ පරණතන්ට වැටලාද නැද්ද? පුජ්‍යලයාට ඇහිීම සිද්ධ වෙන විදිහ බලලා වැඩක් නැහැ. පුද්ගලයාට දැනීම සිද්ධ වෙන විදිහ බලලා වැඩක් නැහැ. පුද්ගලයාට දැන ගැනීම සිද්ධ වෙන විදිහ බලලා වැඩක් නැහැ. එහෙමනම් ඔන්න අපි තේරුම් ගන්නට වෙනවා පෙනීම කියන තැන පෙනිච්ච දේ හෝ පෙනෙන කෙනා පනවන්නට බෑ. ඇයි? පෙනිච්ච දේ කියලා හෝ පෙනිච්ච කෙනා කියලා පනවන හැම මොහොතකම මතක තියාගන්නට ඒ නිතරම පෙනිච්ච දේ මත පදනම් වෙලා උපකල්පනය කරපු කෙනෙක්ව එතනට දාලා තියෙනවා. පෙනිච්ච දේ මත පදනම් වෙලා උපකල්පනය කරලා තියෙනවා. මොකක්ද ඒක උපකල්පනයක්? පෙනිච්ච කෙනා සහ පෙනිච්ච දේ කියලා.
කෙනෙකුට සිද්ධ වෙන පෙනීමක් කියලා එතකොට බැලුවම තියෙන්නේ උපකල්පනයක්ද නැද්ද? උපකල්පනයක්. කෙනෙකුට ඇහිච්ච යමක් කියලා තියෙන්නේ මොකද්ද? උපකල්පනයක්. ඇයි? පෙනීම මත පදනම් විච්ච යමක්නේ මම කියලා පනවගෙන තියෙන්නේ. පෙනීම මත පදනම් විච්ච දෙයක් යමක්නේ මොකද්ද? මට පේන දේ කියලා පනවගෙන තියෙන්නේ. එහෙනම් මම සහ පේන දේ කියන සියල්ල උපකල්පන දෙකක්. ඒක පැහැදිලිද? ඒක බැහැගත් උපකල්පනයක්. ඒක දෘෂ්ටියක්. අන්නේ දෘෂ්ටිය මත පිහිටලයි අපි අර්ථකථනය දෙන්න හදන්නේ. කෙනෙකුට පෙනීම සිද්ධ වෙන්නේ කොහොමද කියලා හොයනවා. කෙනෙකුට ඇහිම සිද්ධ වෙන්නේ කොහොමද කියලා හොයනවා. හරියන්නේ නැහැ. කෙනෙකුට දැනීම සිද්ධ වුණේ කොහොමද කියලා හොයනවා. කෙනෙක් දැනගත්තේ කොහොමද කියලා හොයනවා. කවදාකවත් ඒක දෘෂ්ටියක් මිසක යථාර්ථයේ ලිවෙන දෙයක් නෙවෙයි. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නිවැරදි කරලා. අපිට තියෙනවා මොකද්ද? ඔන්න ඔය දෘෂ්ටිය දරනකොටම පෙනීම මත පිහිටලා උපකල්පනය කරපු පෙනිච්ච කෙනා සහ පෙනිච්ච දේ කියන දෘෂ්ටිය ඒකම තමයි වචන ආකාරයෙන් විස්තර කරන්නේ මොකද්ද? විෂයාකාර සක්කාය දිට්ඨිය විදිහට. රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය තුල මායත මා තුල ඇත මම වෙමි, මගේ වෙමි කියන දෘෂ්ටිය. එහෙනම් ඒ මම පනවගත්තේ උපකල්පනයකින් මට පේන ඇහෙන දැනෙන දැනගන්න දේ පනවගත්තේ උපකල්පනයකින්. ඒ උපකල්පනය සිද්ධ කළේ පෙනීම මත පදනම් වෙමින්. ඇහිම මත පදනම් වෙමින්. දැනීම මත පදනම් වෙමින් දැනගැනීම මත පදනම් වෙමින්. එහෙමනම් තේරුම් ගත යුතුයි. අපිට තේරෙනවා පෙනීම ඇති කල්හිම පනවාගත්ත පනවා ගැනීමක් තමයි එහෙමනම් මොකද්ද? මම සහ ලෝකය කියලා කියන්නේ. ඒකට කියනවා මඤ්ඤණාවක්. සිතා ගැනීමක්. උපකල්පනය කර ගැනීමක්. එහෙම. ඔන්නේ සියලු උපකල්පන ටික අපි අරගෙන තියන්නේ කොහොමද ඇත්තටම? පෙනීම මත පදනම් වෙමින්, ඇහිම මත පදනම් වෙමින්, දැනීම මත පදනම් වෙමින්, දැන ගැනීම මත පදනම් වෙමින් ගොඩනගපු සංකල්ප උපකල්පන නිගමන මත පිහිටාද නැද්ද? අසවල් අසවල් දෙය පෙනෙන්නේය, අසවල් අසවල් දෙය ඇහෙන්නේය කියන තැනට ආවේ. එහෙනම් ඒ ආවේ අපි පෙනීම ගවේෂණයට නොවේ, ඇහිම ගවේෂණයට නොවේ, දැනීම ගවේෂණයට නොවේ, දැන ගැනීම ගවේෂණයට නොවේ. පෙනීම, ඇහිම, දැනීම, දැන ගැනීම මත පදනම්ව ගොඩනගාගත් දෘෂ්ටියක් අර්ථකථනය කරගන්න. පැහැදිලිද? දෘෂ්ටියක් අර්ථකථනය කරගන්න. එහෙනම් බලන්නකෝ මේ පෙනීම ඇති කල්හිම පෙනීමට බැසගෙන දෘෂ්ටි මතවාද තුල අතරමං වෙනවා. ඒ දෘෂ්ටි මතවාදත් එක්ක තමයි මම සහ ලෝකයේ අතර මඤ්ඤණාව සම්බන්ධතාවය පවතින්නේ. මම සහ ලෝකයේ අතර සම්බන්ධතාවය පවතින්නේ නේද? ඔන්න ඕකයි යථාර්ථය. එතකොට එහෙමනම් අපි තේරුම් ගත යුතුයි මම විදියට ලෝකයේ විදියට සම්පූර්ණයෙන්ම දරාගත්ත මොකද්ද තියෙන්නේ? දෘෂ්ටි ජාලයක්. මතවාදයක්, නිගමනයක්, බැස ගැනීමක්, දරා ගැනීමක්. ඒකම තියෙන්නේ. එහෙනම් කල්පනා කරලා බලන්න. දෘෂ්ටි සියල්ල අහවර කරපු තැනක
පෙනීමට අර්ථකථන නැහැ. අර්ථකථන ඇත්තේ පෙනිච්ච දේ මත පිහිටපු දෘෂ්ටියකට පමණයි. ඇහිච්ච දේ මත පිහිටලා ගත්ත නිගමනයකට පමණයි. කොටින්ම කිව්වොත් පෙනීමට පෙනීම හම් වෙලා නැහැ. පෙනීම තුලින් යමක් දෙයක් විදියට ලෝක සංඥාව ගොඩ නගන්නේම මඤ්ඤණාවකින්, සිතා ගැනීමකින්, දෘෂ්ටියකින් ග්‍රහණය කර ගැනීම. එහෙනම් අපිට තේරෙනවා මේ දෘෂ්ටි ගතයක් තුල පැටලිලා මේ දෘෂ්ටි ගතයට අපි කියනවා සක්කාය දිට්ඨිය. මොකද්ද? මේ දෘෂ්ටි ගතයට කියනවා අපි සක්කාය දිට්ඨිය. එහෙමනම් අපි කල්පනා කරලා බලමු මේ දැන් සිද්ධ වෙන පෙනීමට අයිතිකාරත්වයක් පනවන්න බෑ පෙනීම. හැබැයි පෙනීම තුලින් පනවාගත් මම සහ ලෝකය කියන දෘෂ්ටිය මත පදනම් වෙන තාක්කල් මොකක් වෙනවද? මම ලෝකය දකින විදිය විස්තර කරගන්න හදනවා. මම ලෝකය අහන විදිය විස්තර කරගන්න හදනවා. මම ලෝකේ වින්දනය කරන විදිය අර්ථකථනය කරගන්න හදනවා. ඒ දෘෂ්ටියක් මත පිහිටලා දෘෂ්ටි ජාලයක පැටලවීමක් පමණයි. එහෙනම් බලන්න. පෙනීම යථාර්ථයේ මුණ ගැහිලා නැහැ. පෙනීම මේ දැන් සිද්ධ වෙන පෙනීම ආපු තැනක්, යන තැනක්, තිබුණු තැනක් පනවන්න බෑ. පෙනීම හා සමගම මොකක් කළාද? ඒ පෙනිච්ච මොහොත කියන එක අපි කියන අතුරුදහන් වුණා, නැති වුණා, අතීතයට ගියා කියලා වචන පාවිච්චි කරනවා. නමුත් ගිය තැන පෙන්වන්න බෑ. නේද? ගිය තැනක් පෙන්වන්න බෑ. වචනයකින් ප්‍රකාශ කරන්න බෑ. මෙන්න මේක සරලවම අපි මේ ධර්ම දේශනාව තුළ බලාපොරොත්තු වෙන්නේ බුදුදහම ගවේෂණය කරන්නෙකුට, උපතින්ම බෞද්ධ නොවුණු කෙනෙකුට, ආගමික මතවාදයකින් තොරව දර්ශනාත්මක පැතිකඩකට ගෙනෙන්නටයි උත්සාහවන්ත වුනේ. ඉතින් මේ මෙතනින් නොනවත්වා තව දුරටත් විශ්ලේෂණාත්මකව මේ පිළිබඳව අවබෝධයට පත්විය යුතුයි. අපි ඉදිරි දේශනා තුළ ඉන්න ඉදිරියට යථාර්ථවාදීත්වය කුමක්ද යන්න පිළිබඳව ගවේෂණාත්මකව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් විශේෂයෙන්ම විවෘතව ධර්මය දකින්නට, ලෝකය අවබෝධ කරන්නට, ජීවිතය අවබෝධ කරන්නට, සිද්ධ කරන්නට යෙදුනා වූ මෙම ධර්ම දානමේ පින්කමේ විශේෂ බැතිබර දායකත්වය අද දවසේ සිද්ධ කරන්නට යෙදුනේ ප්‍රදීප් ජයසූරිය මහත්මයා විසින් විශේෂයෙන්ම මිය පරලොව යන්නට යෙදුනා වූ ක්‍රිසාන්ත මහත්මයාට පින් අනුමෝදන් කිරීම මූලික අරමුණු කරගෙන එසේමනම් ඒ ප්‍රදීප් ජයසූරිය මහතා නමින් ඥාතිත්වයෙන් මිය පරලොව යන්නට යෙදුනා වූ ක්‍රිසාන්ත මහත්මයාට ධර්ම දේශනාව තුළින් ජනිත වන්නට යෙදුනා වූ පුණ්‍ය කුසල වාසනාවන් අනුමෝදන් කරමි. අනුමෝදන්ම වෙත්වා වහවහාම සුගතිගාමීව දුගතිගාමීව ඇතනම් ධර්ම අභිසමය කරන්නටම කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නටම හේතු වේවා කියන ආශිර්වාදයන් සිදු කරනවා. ඒ වගේම ඒ ප්‍රදීප් ජයසූරිය මහත්මයා නමින් පවුලේ මිය පරලොව යන්නට යෙදුනා වූ යම්තාක් ඥාති පිරිසක් ඇද්දේ සියලුම ඥාතීන්ටත් සතර වරිගයේම ඥාතීන්ටත් මේ පුණ්‍ය කුසල වාසනාවන් අනුමෝදන් කරමි. අනුමෝදන්ම වෙත්වා උතුම් ධර්ම අභිසමයේ පිණසම හේතු පාරමිතාවක්ම වෙත්වා කියන ආශිර්වාදයන් සිදු කරනවා.
විශේෂයෙන්ම එදායකත්වයේ දරූ ප්‍රදීප් ජයසූරිය මහත්මයා ඇතුළු කොට ධර්ම ශ්‍රවණාබිලාභී සියලුම සත්වයන්ට ධර්ම අභිසමයේ පිණසම හේතු වෙත්වා වාසනාව වෙත්වා උපකාර වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. යහපතක් වේවා.